අපි අද දවසේ මුලින්ම කලින් සති අපි නතර කරපු තැන ඉඳන් පටන් ගන්නු. ගෙදර වැඩට අදාළව මම දීලා තියෙන පොතේ මේකට අදාළ ශ්‍රිත කිහිපයක් ලියන්න කියලා. අපි එතනින් පාඩම පටන් ගන්නවා. එතකොට පළවෙනි එක අපිට දීලා තියෙනවා A1 B1 C1 සහ D1 අකයන් එකතු කරන්න කියලා. හරි? එතකොට මම මේකට පිළිතුරු ගත්තොත් හරි? පළවෙනි එකට මට කියන්න පුළුවන් සමානයි මම යටින් ලියන්නම් උත්තර ටික පැහැදිලි වෙයි. පළවෙනි එකට එන්න ඕනේ. මට උත්තර කීපයක් කියන්න පුළුවන්. එකක් තමයි මතක තියන්න උත්තර ලියද්දී සමාන ලකුණ පුතාලා දාලා තිබුණේ නැත්නම් ලකුණ බිඳුවයි. හරි? මුලින්ම එන්න ඕනේ සමාන ලකුණ. ඒකෙන් තමයි අපි මේක අඳුරගන්නේ. Python වල ෆන්ක්ෂන් එකක් කියලා අඳුරගන්නේ මේ සමාන ලකුණේ. ඒක අංක 1. දෙවෙනි එක ඊට පස්සේ අදාළ ශ්‍රිතය අපි ලියන්න ඕනේ. හරි? අදාළ ශ්‍රිතය තමයි මේ සම්සිතේ. එන අපි ලිව්ව සම් කියලා. ඔන්න සම් කියලා ලිව්වා. වරහණක් ආවා. වරහණ අනිවාර්යයි. එතකොට මේ වරහණ ආවට පස්සේ වරහණ ඇතුලේ අපි ලියනවා මොකද්ද ලියන්නේ? අගේ පරාසය. මොකද්ද පරාසය? A1 ඉඳන් D1. එහෙනම් අපිට මේක කෙටියෙන්ම ලියන්න පුළුවන්. A1 ඉඳන් D1 දක්වා කියලා. මේ පළවෙනි උත්තරේ. මට ඒ උත්තරේ එවල තියෙනවා තරුෂි මිසල් මදුෂිකේ ආන්සර්කේ පොඩි අඩුපාඩුවක් තියෙන මං හිතන්නේ දැන් පැහැදිලි ඇති පුතේ. මාවින්දි ඒකේ චූටි පොඩි වැරද්දක් තියෙනවා මාවින්දි බලන්න මට එපෙකි. ඊට පස්සේ නිසල් රයිට්. මේ එක උත්තරයක්. ඒ අපි ආරම්භක අගය සහ අවසාන අගය දුන්නොත් අගයන් ගොඩක් තියෙදි මේක තමයි හොඳම එක. දෙවෙනි උත්තරේ සමානය සම් මට අවශ්‍ය නම් වෙන වෙනම ලියන්න පුළුවන්. ඒ කියන්නේ A1, B1, C1, D1. එයි සමානය සම් A1 B1 C1 D1 වෙන වෙනම කියන්න පුළුවන්. මේක කිසිම වරද්දක් නැහැ. මේක දෙවෙනි උත්තරේ. මේ උත්තරේ මට එවල තියෙනවා පුතේ දුලංග. උත්තරේ කිසි වරදක් අපි දකින්නේ නැහැ පුතේ ඒකෙදි. අපිට මේ විදිහට ලියන්න පුළුවන්. right මම මෙහෙම අහුවොත් විභාගෙදී සමහරලාට මෙන්න මෙහෙම අහනවා. කොහොමද ශ්‍රිත භාවිත නොකර සමීකරණය ලියන්න කියලා. ශ්‍රිත පාවිච්චි කරන්නේ නැත්තම් කොහොමද ලියන්නේ? කොහොමද එකතු හොයන්නේ? මට කෙනෙක් කියන්න. ශ්‍රිත භාවිත නොකර. ඔව්. ඒ කියන්නේ සම්භාවිතා කරන්නේ නැතුව කොහොමද කියන්නේ? එකතු හොයන්නේ කොහොමද? චමෝ ඕනිසල් මට උත්තරේ ඉවල තියෙනවා. අපි මේවකට එකතු කරනවා. කොහොමද? සමානයි මට කියන්න පුළුවන්. A1 එකතු කිරීම B1 එකතු කිරීම C1 එකතු කිරීම D1 ඔච්චරයි. එහෙනම් මතක තියාගන්න. අපිට මේ වගේ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි මේ දැන්ට දීලා තියෙන එකේ හොඳම පිළිතුර තමයි මම දුන්නු පළවෙනි එක. හැබැයි අනික් ඒවාත් හරි. හරිනේ. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරලා ඉවරයි. දෙවෙනි එකට යමු. දෙවෙනි එකේ අපි කියනවා A1 සිට A10 කෝෂ පරාසයේ සාමාන්‍ය හොයන්න කියලා. හොඳයි.
සාමාන්‍ය හොයන්න මොකක්ද අපි කතා බහ කරපු සිතේ මම කලින් දුන්න සිත ටික. මොනවද දුන්නේ? ඔව් average. අපි දුන්න average කියන එක. හරි. එහෙනම් දෙවෙනි එකට පිළිතුර වෙන්න ඕනේ සමාන ලකුණ එනවා average. හරි. average එක කීයද කීයද? A1 සිට A10 දක්වා. ඔන්න එක උත්තරයක්. මම මෙහෙම කියන්නම්. මං කියනවා average යන ශ්‍රිතය පාවිත නොකර average පාවිච්චි කරන්න එපාලු. හැබැයි ඔයාලට ඕන සම් පාවිච්චි කරන්න පුළුවන්. කියලා සාමාන්‍ය අගය හොයන්න කිව්වොත් කොහොමද ඔයගොල්ලෝ හොයන්නේ? average කියන එක පාවිච්චි කරන්න එපා කියනවා අපි විභාගෙදී. කියනවා මේ ශ්‍රිතය සම්භාවිතා කරලා. ඒ කියන්නේ එකතුව භාවිතා කරලා උත්තරේ හොයන්න කියලා. එහෙනම් මට කියන්න එකතුව දන්නවනම් ඔයගොල්ලෝ සාමාන්‍ය හොයන්නේ කොහොමද? ඔයගොල්ලෝ එකතුව දන්නවනම් සාමාන්‍ය හොයන්න. දැන් මෙතන තියෙනවා කෝෂ 10ක්. එකතුව ඔයාලට ගන්න පුළුවන් සම් එකකින්. එහෙනම් සාමාන්‍ය හොයන්න මම මොකද කරන්න ඕනේ? මදුෂි මට කියන්න සාමාන්‍ය හොයන්න මම මොකද කරන්න ඕනේ? එකතුව දන්නවනම් ඒක කෝෂ ගානෙන් බෙදන්න ඕනේ. බෙදන්න ඕනේ. බොහොම හොඳයි පුතේ. එහෙනම් මට මේකට පිළිතුර ඕනනම් ලියන්න පුළුවන් තව ක්‍රමයකට. හරි මම මේ උත්තර කීපයක්. සම් වලින් එකතු හොයනවා. කොහොමද එකතු හොයන්නේ? මට කියන්න පුළුවන් ඒකේ ඉඳන් A10 දක්වා එකතු. කෝෂ ප්‍රමාණය කීයද? 10යි. එහෙනම් කෙනෙකුට සාමාන්‍ය මේ විදිහට ලියන්න පුළුවන්. හැබැයි හොඳම එක තමයි මම මුලින් ලිව්වේ. මතක තියාගන්න. මම මේක ලියන්න යන්නේ නමුත් අහන්න. කවුරු හරි වෙලාවක කිව්වොත් විභාගෙදී ශ්‍රිත භාවිත නොකර කොහොමද අපි සාමාන්‍ය හොයන්නේ? සමෝත් මට කියන්න. ශ්‍රිත භාවිත නොකර A1 B1 C1 කියලා A10 වලට දාලා ඊට පස්සේ 10න් බෙදන්න. අන්න හරි එකතු කරනවා. ඒකේද හැබැයි එතකොට වරහණක් ඕනේ මතක තියාගන්න. ඒක එකතු කිරීම, ඒ දෙක එකතු කිරීම කියලා 10 වෙනකන් එකතු කිරීම දාලා වරහන් ඇතුලේ දාලා බෙදන්න ඕනේ. විභාගෙදී වගේ වරද්දන්න අවස්ථා තියෙනවා ඈ. මොකද සමහරට අපි ලිව්වොත් ඒක එකතු කිරීම කියලා ඒ 10 එකතු කිරීම ඒ 10 කියලා බෙදීම 10 කිව්වොත් 10 විතරයි බෙදෙන්නේ. වරහණ අනිවාර්යයි. තුන්වෙනි එක. A5 සිට E5 කෝෂ පරාසයේ උපරිම සහ අවම අගයන් සොයන්න කියලා තියෙනවා. හරි? උපරිම සහ අවම අගයන් සොයන්න කියලා තියෙනවා. එහෙනම් අපි කතා කරා උපරිම අගය හොයන්න එන්නේ max කියන එක. එහෙනම් මට කියන්න පුළුවන් max A5 සිට E5. ඔන්න max. ඒ වගේම තමයි minimum හොයන්න min A5 සිට E5 කියන එක. හරිද පුතේ? ඊළඟ එකට යන්න.
E3 ඉඳන් E8 කෝෂ පරාසයේ කෝෂ ප්‍රමාණය දක්වන්න. මේකදී අපිට ඉන්න ඕනේ කෝෂ ප්‍රමාණය දක්වන්න පොතේ තියෙන කවුන්ට් කියලා. හරි. දැන් මේකේ හතරවෙනි එක විදිහට මට පිළිතුර දෙන්න පුළුවන් සමානයි. හරි. කවුන්ට් කියන්නේ කෝෂ ප්‍රමාණය ගණන් කරනවා. E3 ඉඳන් E8 මතක තියාගන්න පුතේ මෙතනදී විශේෂ අවස්ථාවක් තියෙනවා. මේ කවුන්ට් කියන එකෙන් හැම වෙලේම එකතු කරන්නේ ඉලක්කම් තියෙන සෙල් වල අගයන් විතරයි. ඒ කියන්නේ ගණිතමය අගයන් තියෙනවා. පරුෂය අහලා තිබ්බා ඇවරේජ් වෙනුවට AVG කියලා තිබ්බොත් වැරදිද කියලා. පුතේ AVG කියලා අපිට ෆන්ක්ෂන් එකක් නැති නිසා ඒක වැරදි. AVG කියලා එකක් තියෙන්න ඕනේ. හරි අපි කතා කරා AVG නෙමෙයි තියෙන අපිට තියෙන ඇවරේජ් කියලා. හරි එහෙනම් ඒ වරද්ද කරන්න එපා. ඒක විභාගෙදී ඕක කරොත් ඉතින් ලකුණු දෙයිද නැද්ද කියන එක අපිට කියන්න බෑ. ඒ නිසා ඇවරේජ් එක හොයන එකේ ෆන්ක්ෂන් එකේ ස්ථිතියේ නම ඇවරේජ්. මින් කියන එක මින්. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. හරි? රයිට්. එහෙනම් අපි එකතුව ගත්තා. මතක තියාගන්න මම ඒකට අදාළව පොඩි හොඳ අපි අවසානයකට යමු. අපි මතක් කරා කවුන්ට් එකේදී කවුන්ට් කරන්නේ නැත්නම් එකතු කරන්නේ පෝෂ ප්‍රමාණය කියන එක සටහන් වෙන්නේ ඒක ගණිතමය අගයක් නම් පමණයි. ඒ කියන්නේ ඉලක්කමක් නම් විතරයි. ඒක අක්ෂර තිබුණොත් හරි ඒකේ මොකවත් තිබුණේ නැත්නම් හරි මේ කෝෂ ප්‍රමාණය ගණන් ගෙඩෙන්නේ බොහොම වැදගත් නෝට් එකක් දාලා ඒක ලියා ගන්න ඕනේ. පස්වෙනිකට යමු. මේක පස්වෙනික සාමාන්‍යයෙන් ඔයාලගේ සිලබස් එකේ නැහැ මේක. නමුත් අපි මේ කතා බහ කරන කොටස් වලදී මේක වැදගත් වෙන නිසා මම හිතුවා ඒක කතා කරන්න ඕනේ කියලා. මේකෙදී ෆන්ක්ෂන් එක වෙන්නේ පොතේ if. හරි? ඒකේ මුලින්ම එන්න ඕනේ මේකේ කොටස් තුනක් දෙන්න ඕනේ. අගයන් තුනක් දෙන්න ඕනේ. පළවෙනි එක තමයි කොන්දේසිය. කොන්දේසි දෙන්න ඕනේ. හරි? ඊළඟට දෙවෙනි එක තමයි කොන්දේසිය සත්‍ය නම්. සත්‍ය නම් අගය. තුන්වෙනි එක තමයි කොන්දේසිය අසත්‍ය නම් අගය. ඔන්න ඔය තුන තමයි මේ ෆන්ක්ෂන් එකේදී දෙන්න ඕනේ. හරි මම ෆන්ක්ෂන් එක ඊළඟට දෙනවා. දැනට ඔහම සටහන් කරගත්තොත් මට මෙතනදී මේ කියන්න ඕනෝනේ කොටස් තුනක් කියනවා. හරි? එහෙනම් අපි ලියමු එකින් එක. පස්වෙනි එකට උත්තරේ තමයි if සමාන ලකුණු අනිවාර්යයි. මම කලිනුත් කිව්වා බැරිලත් විභාගෙදී 아무තු කොන පොතේ ලකුණු දෙන්නේ නැහැ. if කොන්දේසිය මොකද්ද කියන්නේ? පස්වෙනි එකේදී A4 කෝෂයේ ඇති අගය 40ට වඩා වැඩි නම් A4 තියෙන අගය කොන්දේසිය මොකද්ද? A4 තියෙන අගය විශාල හෝ සමානයි නම් කීයට වඩාද? 40. අන්න ඕක තමයි කොන්දේසිය. කොන්දේසි සත්‍ය වුණොත් මොකද වෙන්නේ? අගේ වැඩි නම් ඒ කියන්නේ ඒක වැඩි නම් අපි කියනවා පාස්. එහෙනම් වැඩි නම් අපි කියනවා පාස්. ඒ කියන්නේ කොන්දේසිය සත්‍ය නම් අගය. තුන්වෙනි එක මොකද තියෙන්නේ? කොන්දේසිය අසත්‍ය නම් අගය. ඒ කියන්නේ අගය 40ට වඩා වැඩි හෝ සමාන නැහැ. එහෙනම් අපි දන්නවා. තමයි ෆේල්. එහෙනම් මතක තියාගන්න මේක මං කිව්වා විභාගෙදි වැඩිපුරම අහන ටික තමයි පොතේ 1 ඉඳන් 4 දක්වා ওই ටිකම තමයි පුතාලට එන්නේ. මං අමතරව තමයි මේ පස්වෙනි එක දීලා තියෙන්නේ. ඒකෙදි අපි කරන්නේ කිසියම් කොන්දේසියකට අනුව එන ඕන අගය මොනවද කියලා තීරණය කරනවා. මේකෙදි විදිහට අපි බලන්නේ ඒ අදාළ අගය 40ට වඩා වැඩි නම් අපි කියනවා පාස් කියලා. එහෙම නැත්නම් අපි කියනවා ෆේල්.
හොඳයි පුතේ. එහෙනම් සටහන් කරගෙන ඉවර නම් මට ඕකේ. අපි පොඩි උදාහරණයක් අය පාරක් කරනවා. අපි අර කතා කරපු සිත ගැන අය පාරක් බලන්න. කොහොමද අපි ඒක ගණිතමය කටයුත්තකට පාවිච්චි කරන්න කියන එකට. එහෙනම් මෙන්න මේකෙදි පොතේ ළමයි කීප දෙනෙක්ගේ නම් ටික අපිට දීලා තියෙනවා. විෂයන් කීපයක ලකුණු දීලා තියෙනවා. අපි බලමු කොහොමද එකතු හොයන්නේ කියන එක. අපි බලමු කොහොමද ඇවරේජ් එක හොයන්නේ කියන එක. අපි බලමු කොහොමද ළමයා පාස් ෆේල් කියන්නේ කියන එක. මිසක් මැහුවගේ අපි බලමු කොහොමද රෑන්ක් එක හොයන්නේ කියලා. ඊට අමතරව විභාගෙට වාඩි වෙච්ච ළමයි ගාන මම හොයන්න යනවා number of students minimum ලකුණු සහ maximum ලකුණු. මම හිතනවා පැහැදිලි ඇති පුතාලට මේ ගැන කියලා. right. හොඳයි. අපි එකතු හොයමු. පුතාලා මට කියන්නේ එකතු හොයන්න මම මෙතෙන්ට දෙන්න ඕන ශ්‍රිතේ මොකද්ද? ඔව්. ඔව් මාවින්දි මට කියන්න පුතේ මේකට උත්තරේ මොකක්ද දෙන්න ඕනි කියලා. මෙතන මම ටයිප් කරන්න ඕන එක කියන්නේ. සමානයි sum b2 d2. බොහොම හොඳයි. ඔන්න b2 to d2. ඊට පස්සේ අපි ඔටෝ ෆිල් කියන එක කතා කරන්නේ. එතකොට අපිට නැවත නැවත ටයිප් කරන්න අවශ්‍ය නැහැ. මෙතන ෆිල් හැන්ඩල් එක නැත්නම් පිරෝම් හැන්ඩල් එක ක්ලික් කරලා මේක අපේ ළමයි ගානට ඇදගෙන ගියොත් ඔන්න අපිට මුළු ලකුණු ටික හම්බුණා. හරි? මුළු ලකුණු ටික හම්බෙලා තියෙනවා. right. ධනේෂ මට කියන්න බලන්න මම කොහොමද ඇවරේජ් එක හොයන්නේ කියලා. සමාන්ගේ ඇවරේජ් එක හොයන්නේ කොහොමද? සමානයි average B2 to E2 සමානයි ඇවරේජ් මම ගන්නවා B2 to D2 කියලා. බොහොම හොඳයි. අන්න ඇවරේජ් එක. මේකත් අපිට කරන්න තියෙන්නේ පිරෝම් හැන්ඩල් එක අරගෙන ගිහිල්ලා මේ විදියට අනික් අයට දාපුවම අපිට අවශ්‍ය විදියට එනවා. හරි. තව එකක් තමයි අපි රවුන්ඩ් කියලා එකක් කරා. මම මේකත් මෙතන චුට්ටක් කියලා දෙන්න. මේ රවුන්ඩ් කරනවා කියන්නේ රවුන්ඩ් ROUND රවුන්ඩ් කියන්නේ වටේනවා කියන එක. අපිට කිසියම් සංඛ්‍යාවක් මෙතන ඉඳන් මම හිතුවේ F2 කියන එක දශම ස්ථාන දෙකකට ඕන නම් මෙන්න මෙහෙම දෙන්නේ. කොහොමද? සමානයි රවුන්ඩ් F2, 2 දශම ස්ථාන දෙකකට වටේනවා. ඇත්තටම Excel වල නම් මේක වෙනම අවශ්‍ය නැහැ. මේක සිලෙක්ට් කරලා අපි මෙන්න මෙතනින් මේ තියෙනවනේ අපිට දශම ස්ථාන කාටන අඩු කරන්න පුළුවන්. decrease decimal කියන එකෙන් අපි ඕක ක්ලික් කරගෙන ගියොත් පුතාට මේක දශම ස්ථාන දෙකකට සකස් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඒ ඇති දශම ස්ථාන දෙකකට. right. නිසල් මට කියන්න sorry. නිසත්ම මට කියන්න කොහොමද මම පාස් ෆේල් ලියන්නේ කියලා. අපි හිතමු ලකුණු 40ට වඩා වැඩි පාස්. ඔව් කොහොමද ලියන්නේ? සමානයි. මොකද අපි ශ්‍රිතේ වෙන්නේ? නිසත්ම if නේද? if කියලා දීලා ඊට පස්සේ මොකක්ද දෙන්න ඕන? අපි හිතමු සාමාන්‍ය ලකුණු වලින් තමයි බලන්නේ. එහෙනම් එතෙන්ට එනවා F2. F2 කීයටද වඩා වැඩි වෙන්න ඕනේ? අපි කියනවා
40. F2 40 විශාල. එහෙමනම් පාස්. එහෙම නැත්තම් ෆේල්. එන්ටර් කරාම පොතේ මට පේනවා ඇති මෙයා පාස්. අපේ නම් මේ පන්ති ගත්තොත් ඔක්කොම පාස් කියලා තමයි. ඔන්න මට අමර ලකුණු නිකන් 23ක් විතර දැම්මොත් ඔන්න පේන්නේ අමර ෆේල් වෙනවා. right. අපි minimum number of student කියන එකත් හදලිමු. මොකක්ද එන්නේ? ඒකට එන්නේ count එක. ඔන්න count කීයදන් කීයටද? සමෝද් මට කියන්නේ කීයදන් කීයට දෙන්න ඕන? සමෝද් count B2 to B6 B2 to B6 කියලා දෙන්න ඕන. අන්න එකතු. එතකොට මේකේ කියනවා ICT විභාගෙට ළමයි 5 දෙනෙක් ඉඳලා තියෙනවා. maths වලට ඉඳලා තියෙන්නේ 4යි. ඇයි මේකේ ලකුණු නෑ සටහනට කියලා. මේකෙත් 5ක් ඉඳලා තියෙනවා. දැන් බැරි වෙලාවත් මේකෙත් මම කිව්වා absent කියන නිකන් AB වගේ අකුරු දෙකක් දැම්මොත් ඒත් එයාව ගණන් ගන්නෑ. එතකොට ඔන්න ළමයි 4 දෙනා. ඔන්න count එකකින් අපි කරන දේ. කියන්නේ අපි හිතුවොත් ළමයි කී දෙනෙක් විභාගෙට හිටියද? අන්න ඒ වගේ. ඊට පස්සේ අපිට එනවා mean. දුලංග මට කියන්නේ mean වල කොහොමද ලියන්නේ කියලා? අපිට ඕනේ IT විෂය අවම ලකුණු හොයාගන්න. ඔව්. IT විෂය මට ඕනේ අවම ලකුණු. මින්දාලා වරහන් ඇතුලේ B2 to B6. B2 to B6 කියලා දෙනවා. ඊට පස්සේ අපිට තියෙන පොතේ මේක ක්ලික් කරලා fill handle එකෙන් හැදගෙන යනවා. ඒකට අපි දන්නවා ICT වලට අවම ලකුණු 45යි, math වලට 45යි සහ science වලට 34යි කියලා. right. උපරිම ලකුණු හොයමු. අරශි මට කියන්න උපරිම ලකුණු හොයන හැටි IT වල. අරශි ඔව් තරුෂි අතරුෂි උත්තර දෙනකම් බලන් ඉන්න. පුතා කියප එක පැහැදිලි වුණේ නැහැ. තව එකපාරක් කියන්න. හරි පුතේ. right. එහෙනම් ඒක අපි දන්නවා සමානයි max වරහන් ඇතුලේ B2 ඉඳන් B6 වෙනකම්. අන්න උපරිම ලකුණු ලැබුණා. right. එහෙනම් අපි දන්නවා IT වල උපරිම ලකුණු 89යි, math වල 90යි, science වල 85යි. හරි. මම රෑන්ක් එක හොයන්න කියලා දෙන්න කලින් චූටි දෙයක් කියනවා. දැන් මම මෙතන සමීකරණ ලියලා තියෙන්නේ මොකද්ද බලන්න. එතන මොකක්ද සමීකරණ ලියලා තියෙන්නේ? අපි යමු ටෝටල් එකට යමුකෝ. ටෝටල් එක. right. මෙතන මොකද්ද අපි සමීකරණ ලියලා තියෙන්නේ? sum B2 to D2. ඒ සමන්ගේ ලකුණුනේ. ඒතර අමරගේ මම මේ කොපි කරද්දී ඊළඟ යටපේලියට ඒ කියන්නේ අමරට අමරගේ සමීකරණය කොහොමද වෙනස් වුනේ? මේක පල්ලෙහාට යද්දි. කොහොම සමීකරණය වෙනස් වුනේ? B2 D2 තිබුණ එක කොහොමද එන්නේ නැත්තේ? එක පේලිය පහලට. ඒ කියන්නේ මොකද වෙනස් වෙන්නේ? පේලිය වෙනස් වෙන්න ඕන. පේලිය වෙනස් වුණොත් B2 වෙනුවට මොකක්ද එන්නේ? B3 එන්න ඕන. හරි.
අපි මෙතෙන්ට ගිහිල්ලා බැලුවොත් පේන්නේ මේ එක B3 වුණා. තව ඊළඟ එකට යන්න B4 වුණා. ඊළඟ එකට යන්න B5 to D5 වුණා. අවසාන එකට යන්න B6 to D6. එහෙනම් අනුරූපව වෙනස් වෙන්නේ. එහෙනම් අනුරූපව වෙනස් වෙනවා. ඇවරේජ් එකත් එහෙමයි. ආරම්භයේදී අපි ලිව්වේ ඇවරේජ් B2 to D2 යටට එකක් කොපි කරාම මොකද උනේ? පේලිය වෙනස් වෙනවා. ඊට ඇවරේජ් B3 to D3. හරි. දැන් බලමු count එක අපි ලිව්වනේ. මෙන්න මෙතන ලිව්වා. කොහමද ලිව්වේ? count B2 to B6. දැන් මේක පිටපත් කරන්නේ අපි අනිත් පැත්තටනේ. ඒ කියන්නේ කොලම් එක පැත්ත දකුණටනේ. දැන් දකුණට පිටපත් කරොත් මොකද වෙනස් වෙන්නේ? පේලිය නෙමෙයි. පේලිය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ 2යි 6යි වෙනස් වෙන්නේ. මොකද වෙනස් වෙන්නේ? B අක්ෂරය. නේ? අපි එහෙනම් ඊළඟ එකට ගියොත් පුතාලට පේන්නේ මෙන්න අර B2 B6 කියන එක C2 C6 වුණා. ඊට පස්සේ ඊළඟ එකට ගියහම D2 D6 වුණා. ඒ කියන්නේ අනුරූපව වෙනස් වෙනවා. හරි? හොඳයි. දැන් අපි රෑන්ක් එක කරමු. මේක එන්නේ මෙන්න මේ විදිහට. රෑන්ක් එකේ අගයන් දෙකක් එන්න ඕනේ. හරි? සමානයි රෑන්ක් පළවෙනියට දෙන්න ඕනේ මොකක්ද අගය කියන එක. අපි හිතමු අපි ඇවරේජ් එකෙන් ගන්න කියලා. ඒතර ඇවරේජ් එකේ අගය තියන්නේ මෙතන. මට දැනගන්න ඕනේ F2 කියන අගය මෙන්න මේ අගයන් පහ අතර කීවෙනියද කියලා. එහෙනම් ඒක අහන්න මම කියනවා F2 වල ඉඳන් F6 වෙනකම්. එහෙනම් මේකේ අදහස මේකයි පුතේ. සමානයි රෑන්ක් F2. මම අහනවා F2 කියන එක F2 F4 අගයන් අතර කීවෙනියද? එන්ටර් කරාම කියනවා දෙවෙනිය කියලා. හරිනේ? වැඩිම තියෙන්නේ 88 නේ. දෙවෙනියටනේ තියෙන්නේ 67. එහෙනම් මේක දෙකයි. හරි තරුෂි ප්‍රශ්නයක් නැහැ. තන උත්තරේ වල තිබුණා. right. රෑන්ක් එක ගත්තාම අන්න එහෙම හොයන්නේ. එහෙනම් රෑන්ක් එක හොයන විදිය අයපාරක් මතක තියාගන්න කොහොමද මම ලිව්වේ? හරි. රෑන්ක් එක ලියලා තියෙන්නේ කොහොමද? මෙන්න මම ලියලා තියෙනවා. සමාන රෑන්ක් F2 F2 කියන අගය F2 F6 අතර කීවෙනියද? ඒකයි අහන්නේ. මම මේක පල්ලෙහාට කොපි කරනවා දැන්. ඔන්න කොපි කරද්දි වෙන වැඩේ බලන්න. මේක තමයි අපේ ඊළඟ පාඩම. පළවෙනිය 3 දෙනයි. වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. කාගෙද වැරද්ද? Excel වලද? නෑ Excel වල වැරද්දක් නෑ. අපි ලියපු එකේ වැරද්ද තියෙන්නේ. බලන්න. මේ F2 කියන එක ඊළඟ එකට පිටපත් කරාම මොකද උනේ? හරිද? දැන් මේක හරියට ලිව්වා අපි. ඒකේ වැරදක් නෑ. F2 F2 F5. ඊළඟ එකට ගිහිල්ලා බලන්න මොකද වෙලා තියෙන්නේ? ඒක F3 F7 ආන්න වෙනස් වෙලා. ඇයි අනුරූපව වෙනස් වෙනවා අපි කිව්වා පල්ලෙහාට ගියොත් පේලිය එකකින් වෙනස් වෙනවා. එහෙනම් ඉස්සර F2 F7 කියන එක වෙනස් වෙලා. එතකොට මේක අපිට ඕන එක නෙමෙයි. එහෙනම් ඒක තමයි මේ දිගටම වෙලා තියෙන්නේ. මේ පළවෙනිය 3 දෙනෙක් ආවේ මේ ඒක වෙනස් වුණා. වෙනස් නොවෙන්න අපි කියනවා নিরপেক্ষ වෙන්න. එහෙනම් මතක තියන්න අපි ඩොලර් සලකුණු යොදනවා. දැන් මේ ඩොලර් සලකුණු යොදන එක පුතාලට පුළුවන් පේලියට දාන්න වෙනම පුළුවන් තීරුවට වෙනම දාන්න පුළුවන්. මම මෙතනදී මට 2යි 6යි වෙනස් නොවෙන්න ඕන නිසා මම දානවා 2ට ඩොලර් මාක් එක. ඔන්න මේකෙන් කියන්නේ 2 වෙනස් වෙන්න එපා කියලා. 6ටත් දාන ඩොලර් මාක් එක මේකෙන් කියන්නේ 6 වෙනස් වෙන්න එපා කියලා. දැන් මම එන්ටර් කරනවා. දැන් මම ඔටෝ ෆිල් කරොත් පුතාලා බලන්න. අන්න වෙනිය හරියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේකෙදි බලන්න දැන් මේකෙදි මේ පළවෙනි එකට මම ලිව්වේ F2 F6 අතර කියන එක. ඩොලර් මාක් එකෙන් 2යි 6 වෙනස් නොවෙන්න කියලා දැම්මා. ඊළඟට ගිහපුවම ඊසරේ වෙනස් වෙලා තියෙන්නේ 2 කියන එක 3 කියලා විතරයි. F3 විතරයි. එහෙනම් රෑන්ක් කියන එක ඔන්න පුතාලට පේනවා ටිකක් අමාරුයි. හැබැයි මම පැහැදිලිව කිව්වා මේකෙදි নিরপেক্ষ අගයන් ගන්න ඕනේ. নিরপেক্ষ කියන්නේ සමහර තැන්වලදී අපේ සමීකරණේ
අගයන් නොවෙනස්ව තියෙන්න ඕනේ. හරි? එහෙනම් එහෙම තමයි පුතේ අපිට එන්න ඕනේ මේකෙදි රෑන්ක් එක හොයන්න. හොඳයි. නිසත් මහලා තිබ්බ ප්‍රශ්නයක් පාස් ෆේල් ගැන අය පාරක් කියලා දෙන්න කියලා. පුතේ පාස් ෆේල් වලක මම තියරි එකට ගිහිල්ලා ආය ආපහු වෙන්න. මේ පාස් ෆේල් කියන එක අපි ලියන එක කතා කරා. හරි? මේ පාස් ෆේල් එකේ කොටස් තුනයි. මොනවද කොටස් තුන? if කියන එකේ කොන්දේසියක් තියෙන්න ඕන. ඒ කියන්නේ කොන්දේසිය තියෙනවා. කොන්දේසිය සත්‍ය නම් වෙන්න ඕන අගය තියෙනවා. කොන්දේසිය අසත්‍යයි. එහෙනම් අපි උදාහරණයක් විදිහට ගත්තා මේ A කියන එකේ නේද අපි ලිව්වේ එහෙමනේ. මේ A කියන එකේ A4 කියන එකේ අගය 40ට වඩා වැඩි නම් තමයි පාස් කියනවා නැත්නම් ෆේල්. ඒ නිසා අපි කොන්දේසිය තමයි අපි ලියනවා A4 40ට වඩා විශාල හෝ සමානද කියලා බලන එක අන්න ලියන විදිහ මම දාලා තියෙනවා. ඊට පස්සේ හරිනම් එන්න ඕන අගය. හරිනම් කියන්නේ පාස්. ඒ වැරදි නම් ෆේල්. හරි. දැන් අපි අපේ Excel sheet එකට යමු. Excel sheet එකට ගියොත් හරි. දැන් බලන්න මේකේ මම මොකද ලියලා තියෙන්නේ? මම මෙතනදී ඇවරේජ් එක තියෙන්නේ F2 කේ. ඒ නිසා මම ලියලා තියෙන්නේ හරි. ඒ නිසා මම මේකේ ලියලා තියෙන්නේ පුතේ පුතාට පේනවද? F2 විශාලයි හෝ සමානයි නම් පාස්. එහෙම නැත්නම් ෆේල් කියනවා. හරි? ඒතකොට මෙතනත් එහෙමයි. පාස්. මෙතනදී තියෙන F3 පාස් ෆේල්. right. හොඳයි. රෑන්ක් එක අයපාරක් මතක් කරොත් රෑන්ක් එකේදී අපි කරන්නේ හරි මෙන්න මේ කෝෂයේ කියන්නේ මෙතන තියෙන F2 නේ F2යි F6යි මෙන්න මේ දෙක අතර මේ සාමාන්‍යයක් අගය මේ අනෙක් සාමාන්‍ය අගයන් අතර කීවෙනියද කියලා තමයි ලියලා තියෙන්නේ. එන ඉක්වේෂන් එක ලියන්නේ අපි අහනවා රෑන්ක් F2 අපි අහන F2 ඉඳන් F6 අතර කීවෙනියද කියලා. ඒතර මුලින්ම දෙන්නේ අගය මේ තියෙන අගයේ පරාසය. ඊළඟට වෙන්නත් ඕනේ F3 ඒකත් අගයේ පරාසය සමාන වෙනවා. ඒ කියන්නේ F2 ඉඳන් F6 වෙනකම්. වෙනස් වෙන්න එපා කියලා තමයි පොතේ මේ ඩොලර් සලකුණු යොදලා තියෙන්නේ. හොඳයි. දැන් පොතේ අපි සටහන් කරලා ඉවරයි. මම චූටි වෙනස්කම් ටිකක් මේකේ මේ අපේ ෂීට් එකේ කරනවා. එකක් තමයි කලර්ස් ටිකක් මම දාන්න. අපි වෙන් කරගමු. මෙන්න මේ ටික අපි ටයිප් කරන්න ඕනේ. උතලට ආය ටයිප් කරද්දි මේ ටික තමයි මාතෘකා. ළමයි ටික මම වෙන කලර් එකකින් පෙන්නන්න. right. ඊට පස්සේ මේ තමයි අපි ටයිප් කරපු වගයන්. ඒ ටයිප් කරපු වගයන් කියලා කියන්න මම කහ පාට පාවිච්චි කරන්න. ඇබ්සන් කියන්න මේක මම රතු පාට කරන්න. ඇබ්සන් රතු පාට කරන්න. එතකොට පැහැදිලි. මේක අපි අක්ෂර කහ පාටින් දාගමු. මේක සෙන්ටර් කරන්න. හරි. එතකොට අපි ෆන්ක්ෂන්ස් ලියපු ටික මම නිල් පාටින් දානවා. මතක තියාගන්න පොතේ. ඔයගොල්ලෝ හදලා ඉවද්දි මේ ෆන්ක්ෂන්ස් හැම එකක්ම මේ ටික මේ නිල් පාටින් තියෙන හැම එකක්ම ඔයගොල්ලෝ ශ්‍රිත වලින් ලියන්න ඕනි. ටයිප් කරන්න නෙමෙයි තියෙන්නේ. හරි. වගේම තමයි මේ ටිකත් ඉක්වේෂන්ස් වලින් එන්නේ. අවසාන එක විදියට පොතේ මේ width එකත් පොඩ්ඩක් අඩු කරමු. width එක ගත්තොත් මම කොහොම නිකන් එක size එකට ගන්න right click කරලා column width කියන එක අරන් මම width එක දෙනවා 4ක් කියලා. හරි. ඇති නේද? පැහැදිලි. එකක් ඇරෙන්න මොකද average එකට ටිකක් මදි වගේ. අපි එකට column width එක දෙමු 5ක් විතර. හරි නේද? එහෙනම්
ඔන්න පුතේ අපි තවත් එක්සාම්පල් එකක් කතා කරා. අපි ඒක එහෙම වුණොත් මම පුතාට තව හෝම්වර්ක් එකක් විදිහට එවන්න try කරන්න. අමතක වුණොත් ආයෙ පාරක් වීඩියෝ එක බලලා ආයෙ පාරක් try කරලා හදලා දාන්න. හොඳයි පුතේ. අපි එහෙනම් දැන් කොයි මම කතා කරපු කොටස් ටික චුට්ටක් ලියා ගමු. මොකද්ද මට අර සාපේක්ෂ නිරපේක්ෂ කතාව පුතාලට වෙනම කතා කරන්න ඕනේ. හරි? සාපේක්ෂ නිරපේක්ෂ කතාව අපිට කතා කරන්න ඕනේ. අපි යමු බෝඩ් එකට. දැන් මේකේ අපි කතා කරන්න යන්නේ ඊළඟට මේ බෝඩ් එකේදී අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ සාපේක්ෂ නිරපේක්ෂගේ අංක කියන්නේ මොනවද කියලා බලන්න. හරි. right. අපි මුලින්ම ඔටෝ ෆිල් එක ගැන චුට්ටක් ලියාගෙන ඉමු පුතේ. ඔටෝ ෆිල් කියන එක. එහෙම නැත්නම් පෙරවුම් හැන්ඩලේ කියලා අපි කිව්වේ. ඒක ගැන චුට්ටක් ලියාගෙන ඉමු. එතකොට මේකෙදී අපි කරන දේ චුට්ටක් ලිව්වොත් අපි සෙල් කීපයක් පුරව ගන්න ඕන නම් අපි ඒ ටික කොපි කරලා පේස්ට් කරන්න පාවිච්චි කරනවා. කොපි පේස්ට් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ෆිල් හැන්ඩල් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී මේ ෆිල් හැන්ඩල් කියලා කිව්වේ පුතාලට මතක නම් මේ ෆිල් හැන්ඩල් කියන එක ෆිල් හැන්ඩල් කියලා කිව්වේ මම රූප සටහනේ දාලා තිනවා නේද? අපි සෙල් එක සිලෙක්ට් කරාට පස්සේ ඒකේ දකුණු පැත්තේ යට කෙරවලට ගියොත් මේක ක්‍රොස් එක වයිට් ක්‍රොස් එකක් තියෙන එක බ්ලැක් ක්‍රොස් එකක් වෙනවා. ඊට පස්සේ අපිට ක්ලික් කරලා අවශ්‍ය තැනට යන්න තමයි තියෙන්නේ. ඔටෝ ෆිල් වලදී අපිට එක මාගේ නැවත නැවත පිටපත් කරන්න අවශ්‍ය නම් අපි එක සැරයක් ටයිප් කරපුවම ඇති. දැන් උදාහරණයක් විදිහට ඒකේ ඉඳන් ඒ 10 දක්වා කෝෂ 10 ඇතුලේ එක මුද්‍රණය කරන්න ඕන නම් පුතේ ඒ එක කියන කෝෂයේ එක ටයිප් කරාම ඇති. එක ටයිප් කරනවා. ඊට පස්සේ පෙරවුම් හැන්ඩලේ පාවිච්චි කරලා ඒ එකට ගිහිල්ලා ඒ 10 වෙනකන් ඇදගෙන යනවා. දැන් මම ඕක කරලා පෙන්නුවා. පුතේ මම අය පාරක් අපි Excel sheet එකට යනවා. හරි? මාළු sheet එකක් ගන්න. දැන් මේ එක කියන එක ගත්තොත් මේකේ මම එක ටයිප් කරොත් මේ එකම නැවත නැවත කොපි කරගන්න ඕන. මෙතනින් පෙරවුම් හැන්ඩලේට ගිහිල්ලා ක්ලික් කරලා ඇදගෙන යනවා 10 වෙනකන්. නැවතත් ගියොත් එකක් ටයිප් කරාම ඇති. ක්ලික් කරලා ඇදගෙන යනවා 10 වෙනකන්. එතකොට එකක නම් අපි ටයිප් කරන්නේ එකම අගේ නැවත නැවත පිටපත් කරන්න එකක ටයිප් කරපුවම ඇති. ඒක පාවිච්චි කරලා අපිට පෙරවුම් හැන්ඩලේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි බලමු ඊළඟට අපිට ඕනේ 1 සිට අගයක් නෙමෙයි. හරි. අපිට ඕනේ 1 සිට 10 දක්වා අගයක්. එකම අගය නෙමෙයි මට ඕනේ. 1 සිට 10 දක්වා කියන්නේ. කොහොමද කරන්නේ? එහෙනම් කිසියම් අගයේ පරාසයක් අපිට ඕනේ නම් පැටර්න් එකක් අපි ඒකේ මුල් අගයන් දෙක දුන්නාම ඇති. දැන් උදාහරණයක් විදිහට 1 ඉඳන් 10 දක්වා සංඛ්‍යා මුද්‍රණය කරන්න ඕන නම්
එකයි දෙකයි තුන්නහම ඇති. එකයි දෙකයි ටයිප් කරලා අපි අදගෙන ගියොත් ඒ දෙකම තෝරලා අපිට එතකොට එනවා අගයන් 1 2 3 4 5 6 7 8 9 10 කියලා. හරි? මම ආපස්සට ගියන්නම් මගේ ෂීට් එකට. මම ආපස්සට ගියොත් මේකෙදි අපි ටයිප් කරනවා 1යි 2යි විතරක්. මේ දෙකම සිලෙක්ට් කරගන්නවා. පෙරොම් හැඩලට යනවා ක්ලික් කරලා අදගෙන යනවා. අන්න පිළිවෙලට වෙනස් වුණා. මේක ඕන මගේ පරාසයකට හරි. දැන් උදාහරණයකට මට ඕනේ 5 10 15 නම් 5යි 10යි ටයිප් කරා නම් ඇති. හරි? ওই විදිහට අපිට ඕනම අගේ පරාසයක් නිර්මාණය කරගන්න පුළුවන් පෙරොම් හැඩලේ. තව ක්‍රමයක් තමයි මේ ෆිල් හැන්ඩල් එක ඕනේ මේ. අපිට ඒ වෙනුවට පුළුවන් කොපි පේස්ට්. දැන් මේකෙදි නම් ඕනේ කොපි කරලා ඊ අවශ්‍ය කොටස් තෝරගෙන පේස්ට් කරන්න. හරි? මෙතනදී නම් ආවේ නේ. නේද? එතනදී අපි දෙන්න ඕනේ පෙරොම් හැන්ඩලෙම තමයි. නේ. ඒක හම්බෙන්න. අනේකේදී නම් කොපි පේස්ට් එක හරියනවා. right? අපිට මම හිතන්නේ ස්පෙෂල් එකක් විදිහට මේක පේස්ට් කරන්න ඕනේ. right. හොඳයි. අපි එහෙනම් 1 සිට 10 දක්වා ගියන් අපි යමු නැවතත් ෂීට් එකට. ඒ 1 සිට 10 දක්වා සංඛ්‍යාවන් දක්වන්න අපි ඒකේදී ටයිප් කරනවා 1, ඒ දෙකේ ටයිප් කරනවා 2, ඒ දෙක ඒකේ දෙක තෝරාගෙන පෙරොම් හැන්ඩලේ ඇදගෙන යන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න පුතේ මේක බොහොම වැදගත්. හොඳයි අපි ඊළඟට පුතේ කතා කරන්න යන්නේ මේ ශ්‍රිතවල ෆෝමියුලා වලදී කොහොමද මේ සෙල් අගයන් වෙනස්ව තබා ගන්න. අපි කියනවා නිරපේක්ෂ සහ සාපේක්ෂ අගයන් කියලා. හරි? ඒතර මේ අපි සෙල් නම් කරද්දී සාමාන්‍ය ක්‍රමය තමයි රිලටිව් කියන්නේ. සාපේක්ෂ කියන එක. මේ සාපේක්ෂකය කියන්නේ අපි මොන හරි ශ්‍රිතයක් ලියලා ඒක කොපි කරොත් අනුරූපව වෙනස් වෙනවා. ඒ කියන්නේ සමානයි A2 B2 කිව්වොත් ඊළඟ එකේදී ඒක A3 B3 මේ විදිහට අනුරූපව වෙනස් වෙනවා. නොවෙනස්ව තියන්න නම් කිසියම් අගයක් අපි එකට ඩොලර් සලකුණ පාවිච්චි කරන්න ඕනේ. ඒතර කොලම් එකයි රෝ එකයි දෙකම තියාගන්න ඕන නම් දෙකටම දෙන්න ඕන ඩොලර් සලකුණ. කොලම් එක හරි රෝ එක විතරක් නම් ඒ අදාළ කොලම් එක හෝ රෝ එකට පමණක් ඩොලර් සලකුණ දෙන්න ඕනේ. මම උදාහරණයක් කරන්න අපි මේ ටික සටහන් කරමු. මේ කොටසෙත් අපි කතා කරන්න යනවා සෙල් වල අගයන් කොහොමද වෙනස් නොවි තියාගන්නේ කියලා. ඒතර මම කිව්වා සෙල් වල අගයන් වෙනස් නොවි තියාගන්න ඩොලර් සලකුණ පාවිච්චි කරනවා කියලා. මම පළවෙනි උදාහරණය පුතේ බලනවා දෙකටම ඩොලර් දැම්මොත් මොකද වෙන්නේ? ඒක පල්ලෙහාට පිටපත් කරොත් ඒ කියන්නේ යට පේලියට පිටපත් කරොත් ඒක දකුණු පැත්තට පිටපත් කරොත් කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක කතා කරන්න යන්නේ. එහෙනම් පුතේ එක පේලියක් පල්ලෙහාට කියන එකේ අදහස මේ පේලිය එකකින් වැඩි වෙන්න ඕන. හරි? පේලියකින් වැඩි වෙන්න. එහෙනම් අපි බලමු මේකේ උත්තරය එහෙනම් වෙන්න ඕනේ මම මේක එක පේලියක් යටට කියලා හිටියොත් හරි පේලිය වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා පළවෙනි එක සමාන ලකුණ ඩොලර් තියෙනවා වෙනස් වෙන්නේ නැහැ පුතේ. ඒ ගැන හිතන්නවත් දෙයක් නැහැ. දෙකම වෙනස් වෙන්නේ. පේලියනේ වෙනස් වෙන්නේ. ඒ නිසා B වෙනස් වෙන්නේ නැහැ. එක කියන එක පේලියකින් වෙනස් වුනහම දෙක කියලා. එහෙනම් මේක අපි පිටපත් කරොත් යට පේලියට B1 B2 වෙනවා. මේකේ ඩොලර් තියෙන නිසා මේකට කිසිම වෙනසක් වෙන්නේ නැහැ.
පුතාලට ස්ක්‍රීන් එක පේනවද මගේ? මම මේ කතා බහ කරන ගාන පේනවද? ඔව් සර්. හරි. දැන් මේක අපි දකුණු පැත්තට ගියොත් මොකද දකුණු පැත්ත කියලා කියන්නේ? අපි මෙතන C වල හිටියනම් D වලට යනවා. දකුණු පැත්තට මේක පිටපත් කරොත් කොහොමද වෙනස් වෙන්නේ? දකුණු පැත්තට පිටපත් කරනවා කියන එකේ අදහස පුතේ අපේ මේ අක්ෂරය වෙනස් වෙනවා කියන එකයි. එහෙනම් මේකම අපි දකුණු පැත්තට පිටපත් කරොත් මොකක්ද දෙන්න ඕනේ? ඔව් ඩොලර් තීරය වෙනස් වෙන්නේ. ඒ නිසා ඩොලර් ඒවා එහෙමම ලියන්න. $A $1 කිසි වෙනසක් නැහැ. එකතු කිරීම B කියන එක B කියන එක වෙනස් වෙනවා එකකින් එක C වෙනවා. පේලිය වෙනස් වීමක් නැහැ. එහෙනම් පුතේ බලන්න මේ ඉක්වේෂන් එකේදී කොහොමද වෙනස් වුනේ? අපිට දීලා තියෙනවා $A $1 B1. ඒක පේලියක් යටට පිටපත් කරොත් පේලිය එකකින් වෙනස් වෙනවා. මේ ඩොලර් නැතිව විතරයි වෙනස් වෙන්නේ. එතකොට මේකේ තියෙන මෙන්න මේ අගේ විතරයි වෙනස් වෙන්නේ. නේද? දැන් මේකෙදි අපි පහළට පිටපත් කරද්දී අපි උදාහරණයක් විදිහට හිතමු මේ පහළට පිටපත් කරනවා කියලා. මේ පහළට පිටපත් කරද්දී වෙනස් වෙන්නේ මේ එක විතරමයි. ඒක තමයි මේ මෙතනදී 1 2 වෙන්නේ. ඒකට අපි ඒ වගේම තමයි දකුණට පිටපත් කරද්දී මේකේ වෙනස් වෙන්න තියෙන්නේ B විතරමයි. ඒ B තමයි මෙතනදී C වෙලා තියෙන්නේ. පැහැදිලිද? right. මේකට අපි කියනවා absolute referencing. absolute කියලා කියන්නේ නිරපේක්ෂයි. නිරපේක්ෂ referencing මේකෙදී. B1 B2 වෙන කියන එක සාපේක්ෂයි. right. තව උදාහරණයක් පුතාලට මම දෙන්න. මේක ලියා ගන්නකො. ලියාගෙන මට මේක හදලා දෙන්න. මට කියන්න මෙන්න මේක පල්ලෙහාට පිටපත් කරොත් පල්ලෙහාට පිටපත් කරොත් එන්නේ මොකද්ද කියන්නේ? එක පේලියක්. ඊට පස්සේ මට මේකම කියන්න දකුණට පිටපත් කරොත් මොකක්ද එන්නේ කියලා. හොඳයි. එහෙනම් මේකෙදි අපි කතා කරා මේක යටට කොපි කරොත් මොනවද වෙනස් වෙන්නේ? පේලි. මොනවද වෙනස් වෙන තැන් තියෙන්නේ? ඩොලර් සලකුණු තියෙව තමයි වෙනස් වෙන්නේ. එහෙනම් මේ පේලි වෙනස් වෙන්නේ මේ එක වෙනස් වෙන්න ඕනේ. නේ? මේකත් වෙනස් වෙන්න ඕනේ. එහෙනම් මට පිළිතුර එනවා ඩොලර් එක වෙනස් වෙන්නේ නැහනේ. එක කියන එක පේලියක් යට ගියහම දෙක වෙනවා. ඊට පස්සේ B එක කියන එක දෙකකින් වෙනස් වෙනවා. එහෙනම් $A2 plus B2. right. දකුණට එක බලමු. දකුණට වෙනස් වෙනවා කියන්නේ පොතේ මේ ඉංග්‍රීසි අක්ෂරය. ඩොලර් තියෙන නිසා මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා වෙනස් වෙන්නේ B විතරමයි. ඒ නිසා මොකද වෙන්නේ මේක? $A1 that C1. එහෙනම් මෙතනදී B මෙතනදී C වුණා. එච්චරයි වෙනස් වෙන්නේ. මේක නම් මේ දෙකම වෙනස් වෙලා තියෙනවා. මේ දෙකම වෙනස් වෙලා තියෙනවා. නේ? පැහැදිලිද ඒක දැන්? අපිට පුළුවන් මේකට කියන මික්ස් දෙකම කලව මේ කියන අදහස. මිශ්‍රයි කියලා කියන මික්ස් රෙෆරන්සින් කියලා කියන මේකට. මේ දෙකම කලව මේ තියෙන නිසා මොකද එකක් තියෙන්නේ ඇබ්සොලියුට් ඩොලර් දාලා අනික එක නිකන් තියෙන්නේ. ආන්න ඒක. අපි ඒකට කියනවා මික්ස් රෙෆරන්සින් කියලා. තව උදාහරණයක් තියෙනවා බලන්න පුතේ මේක.
A$1 B1 බලන්න පිටපත් කරාම එන එක මට කියන්න. right ඒකම මම හිතන්නම් මට දකුණට පිටපත් කරා කියලා මොකක්ද එන්නේ කියලා කියන්න. ඔව් පල්ලෙහාට පිටපත් කරනකොට මොනවද වෙනස් වෙන්නේ? මේ අක්ෂර මේක ඩොලර් එක තියෙන මේක වෙනස් වෙන්නේ. එහෙනම් මේකෙදි B1 විතරක් වෙනස් වෙනවා. දකුණට පිටපත් කරද්දී අපි බලන්න ඕනේ ඉංග්‍රීසි අක්ෂර මේ දෙකම වෙනස් වෙනවා. එනිසා මොකක්ද දෙන්නේ? ඔව් උත්තර ලියමු. සමානයි නේද? A පල්ලෙහාට යද්දි වෙනස් වෙන්නේ නැහැ නේ. $1 plus right B2 නේ. A$1 B2 මෙතනදී එක වෙච්ච එක මෙතන දෙක වුණා. මේක පිටවත් කරමු මේ පැත්තට මොකක්ද එන්නේ? මොනවද වෙනස් වෙන්නේ? A B වෙනස් වෙන්න ඕන. සමානයි. A කියන එක එකක් ගියපුවාම මොකද වෙන්නේ? එක B වෙනවා. ඩොලර් එකට මොකුත් වෙනස් වෙන්නේ නැහැ. එකතු කිරීම. B කියන එකට එකක් එකතු නම් C වෙනවා. එක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් $B1 plus C1 එන්න ඕනේ. C2 නෙමෙයි. දෙක වෙනස් වෙන්නේ නැහැ. අපි දකුණට යනවා කියන්නේ පේලි එකම පේලි ඉන්නේ. නේ? එකම පේලි. හරි. පුතේ සටහන් කරගන්න. මේකට අදාළ පොඩි ගෙදර වැඩක් දෙන්න. මේ හෝම්වර්ක් එක ලියා ගන්න පුතේ. හරි. මේකේ ලියන්න ඕන පුතේ මේ හැම දීලා තියෙන ප්‍රකාශනයක්ම එකක් යටට පිටපත් කරාම මොකක්ද දෙන්නේ? එකක් දකුණට පිටපත් කරාම මොකක්ද දෙන්නේ කියන්නේ. එහෙනම් මතක තියාගන්න තියෙන්නේ පුතේ සමීකරණයක් දුන්නාම ඒ සමීකරණයේ තියෙන ඉලක්කම් 15ට පිටපත් කරද්දී වෙනස් වෙනවා. අක්ෂර ඒ කියන්නේ තීරු දකුණට හෝ වමට පිටපත් කරද්දී වෙනස් වෙනවා. දැන් මේ දීලා තියෙන උදාහරණේ මොනවද A වල තියෙන්නේ B වල තියෙන්නේ කියන එක හිතන්න එපා. නිකන් හිතන්න දැන් C වල මෙන්න මේ සමීකරණ තියෙනවා. ඒක C1 තියෙන එක පිටපත් කරොත් C2ට මොකක්ද දෙන සමීකරණය. C1 තියෙන එක අපි පිටපත් කරොත් D1ට මොකක්ද දෙන සමීකරණය. අන්න ඒක තමයි ලියන්න ඕනේ.